කාබනික රසායනය අපි ගිය සතියේ නැවැත්තුව තැන සිට ගිය සතියේ නවත්තපු කොටසේ සිට ඉස්සරහට යමු. මෙතන ඉඳන් අපි පටන් ගන්නවා. අපි අද ඉගෙන ගන්න කලින් අනිත් කොටස් ඇල්කේන සම්බන්ධව අද ඉගෙන ගන්න කලින් අපි චුට්ටක් ඇල්කිල් කාණ්ඩ කියන වචනේ තේරුම පොඩ්ඩක් ඉගෙන ගමු. මොකද අද නිතර භාවිතා වෙන වචනයක් තමයි ඇල්කිල් කාණ්ඩ. මැදින් එකපාරට උගන්වන්න බැරි නිසා ඇල්කිල් කාණ්ඩ කියන්නේ මොනවද කියලාත් අපි ඉගෙන ගමු පුතේ. මොකද කාබනික රසායනයේ ඇල්කිල් කාණ්ඩ කියන වචනේ සුලභව නිතර භාවිතා වෙන වචනයක් සහ අනිවාර්යයෙන්ම ඇල්කිල් කාණ්ඩයක් වුවම මොකද්ද මේ කියලා දැනගෙන සිටිය යුතු වචනයක් තමයි මේක. ඒ නිසා අපි ඇල්කිල් කාණ්ඩ කියන එකත් නිකන් ඉගෙන ගමු මේ විදිහට. රයිට්? මාතෘකාව ඇල්කිල් කාණ්ඩ. මාතෘකාව ඇල්කිල් කාණ්ඩ. අපි ඇල්කිල් කාණ්ඩයක් කියලා කියන්නේ රයිට්? අපි ඇල්කිල් කාණ්ඩයක් කියලා කියන්නේ ඇල්කේනයකින් හරිද? ඇල්කේනයකින් හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් වුණාට පස්සේ අපි කියනවා ඇල්කිල් කාණ්ඩයක් හැදෙනවා කියලා. රයිට්? ඇල්කිල් කාණ්ඩයක් හැදෙනවා ඇල්කේනයකින් හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් වුණා. හරි? ඇල්කේනයකින් හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් වුණාම අපිට ඇල්කේනයකින් හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් වුණාම අපිට ලැබෙනවා ඇල්කිල් කාණ්ඩය. දැන් උදාහරණයක් ගත්තොත් ඔයාලා දන්න සරලම ඇල්කේනය අපි දන්නේ CH4 නේ. හරිද? එතකොට මේ CH4 වලින් එතකොට CH4 මෙහෙම ඇන්දොත් මේ විදිහට ඇන්දොත් අපි CH4 මේ CH4 වලින් මේ හයිඩ්‍රජන් පරමාණුව ඉවත් වුණාම ඇල්කිල් කාණ්ඩය ලැබෙනවා මෙන්න මෙහි. මේ ඒක තමයි මේ ඔයාලා උඩින්ම CH3 කියලා තියෙන්නේ ඒ ඇල්කිල් කාණ්ඩය. right? ඒ ඇල්කිල් කාණ්ඩය තමයි මේ CH3 කියලා තියෙන්නේ. හරි. එතකොට මේ ඇල්කිල් කාණ්ඩයක් නිරූපණය කරද්දී මෙන්න මෙහෙම ඉරක් අඳිනවා. ඔයාලට පේනවා මේ ඇඳලා තියෙනවා කළු පාටින් ඉරක්. ඒක වැරදිලා ඇඳපු එකක් නෙමෙයි ඉරක් අඳිනවා. ඒ ඉරක් අඳින්නේ එතනින් තමයි අසම්පූර්ණ. ඒ කියන්නේ මේක අසම්පූර්ණ අණුවක් නේ. මේක අණුවක් නෙමෙයි අසම්පූර්ණ අණුවක්. මේ අණුවේ අසම්පූර්ණ තැන තමයි මේ ඉරෙන් පෙන්නන්නේ. මේ ඉරෙන් පෙන්නන්නේ මේ අණුවේ අසම්පූර්ණ තැන. තේරුණා නේද කියන එක? අණුවේ අසම්පූර්ණ තැන තමයි ඒ ඉරෙන් පෙන්නන්නේ. හරි? එතකොට ඔය හැදුන විදිය CH3 කියන ඇල්කිල් කාණ්ඩය. අපේ දෙවෙනි ඇල්කේනය ගන්නකො. මොකක්ද දෙවෙනි ඇල්කේනේ? C2H6. එතකොට යා තියෙන්නේ ව්‍යුහයේම ඇන්දොත් මේ තියෙන්නේ C2H6. මේ C2H6 වලින් කොහෙන් හරි හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් වුණාම එතන හැදෙනවා ඇල්කිල් කාණ්ඩය. අපි හිතමු කොහෙන් හරි කියන්නේ මෙතන මේ හයිඩ්‍රජන් ඉවත් වෙනවා කියලා. ඒතර ඒක ඉවත් වුණාම හැදෙන ඇල්කිල් කාණ්ඩය මේ විදිහට CH2 CH3 කියලා ලියන්න පුළුවන්. මේ එකතු කරලා බලන්න ලියලා තියෙනවා. හරි. හැබැයි මේ වම් පැත්ත එක වගේ මොන්නම් මෙන්න මේ දකුණු පැත්ත කාබන්ගෙන් කවුරු හරි කමන්නේ. ඉවත් වෙන්න පුළුවන්. එතකොට මොකක්ද හැදෙන ඇල්කිල් කාණ්ඩය? CH3 CH2 කියන ඇල්කිල් කාණ්ඩය. එතන මේ ඇල්කිල් කාණ්ඩ දෙකම එක නේද? ඒක පේනව නේද ඔයාලා? උඩ තියෙන එක 180ක් අනිත් පැත්ත හැරෙව්වහම යට තියෙන විගුහේ බවටපත් වෙනවා. එතකොට CH2 CH3 කිව්වත් CH3 CH2 කිව්වත් දෙකම එකයි. මේක තමයි අපිට ඕන නම් C2H5 කියලා ලියන්න පුළුවන්. මේක අපිට C2H5 කියලා ලියන්න පුළුවන්. තේරෙනවද කියන්නේ? C2H5 කියලා ලියන්න පුළුවන්. ඔන්න ඒ අපි කතා කරේ මේ දෙවෙනි ඇල්කිල් කාණ්ඩය හැදිච්ච විදිය. ඇල්කේනයකින් හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් වෙනවා හැදෙනවා ඇල්කිල් කාණ්ඩයක්. පේනවනේ ඔයාලට. පේනවනේ ඔයාලට. ඔන්න දෙවෙනි ඇල්කිල් කාණ්ඩය. දැන් බලමුකෝ තුන්වෙනි ඇල්කිල් කාණ්ඩය. කාබන් 3 එක්කෙනාගෙන් හැදෙන ඇල්කිල් කාණ්ඩය. කාබන් 3 එක්කෙනා කියන්නේ C3යි H8නේ. එතකොට C3H8 කියන ඇල්කේනේ මම අදිනවා මෙහෙම. මම මේ කළු පාටින් අදිනවා පේනව නේද? පේන්නේ නැත්තේ නෑනේ. අපි හිතමුකෝ ඉස්සලාම ඉවත් වෙනවා කියලා මෙන්න මෙයා මේක එකට ඉවත් වුණා කියලා ගමුකෝ. එතකොට මොකක්ද ඇති වෙන්නේ? එක පළවෙනි ඇල්කිල් කාණ්ඩය මොකද්ද? මෙතන ඉවත් වුණොත් මොකක්ද වෙන්නේ? මේ අසම්පූර්ණ තැන CH2 CH2 CH3 ඔන්න. ඒ හැදිච්ච ඇල්කිල් කාණ්ඩය. අපි හිතමුකෝ දෙවෙනියට මේක ඉවත් වෙනවා කියලා. දෙවෙනි එක. එතකොට දෙවෙනියට හැදෙන ඇල්කිල් කාණ්ඩය මොකද්ද? CH3 CH2 CH2 ඉරක්.
මේ ඇත්තටම ගත්තොත් පුතේ මේ 1යි 2යි සමානයි නේද? තේරෙනවද? දැන් ඕගනික් වල ව්‍යුහ දැකලා එහෙම දකින්නත් හැකියාව ඔයාලට තියෙන්න ඕනේ ටික ටික හැදෙන්න ඕනේ. පළවෙනි ව්‍යුහය දෙවෙනි ව්‍යුහය සමානයි. පළවෙනි ව්‍යුහය 180ක් හරවන්න එතකොට ওই දෙවෙනි ව්‍යුහය ලැබිලා තියෙනවා. පළවෙනි ව්‍යුහය 180ක් හරවන්න දෙවෙනි ව්‍යුහය ලැබෙනවා. හරි. හැබැයි ඔය දෙකට අමතරව තවත් ඇල්කිල් කාණ්ඩයක් ඇති වෙන්න පුළුවන්. ඔයාලා හිතන්නකො මෙන්න මේ මෙතනින් ඉවත් වෙනවා කියලා. මේ තුන්වෙනි අවස්ථාව. ඒතර තුන්වෙනි අවස්ථාවේ තියෙන ඇල්කිල් කාණ්ඩය මෙන්න මේක. බලන්න තේරෙනවද කියලා? CH මෙතනින් ඉර එන්නේ CH3. මෙතන තමයි අසම්පූර්ණ. එතනින් ඉවත් උනේ හයිඩ්‍රජන් පරමාණු. එතකොට ඒකත් කාබන් 3 ඇල්කිල් කාණ්ඩය. රයිට්? ඒකත් කාබන් 3 ඇල්කිල් කාණ්ඩය. මේකත් කාබන් 3 ඇල්කිල් කාණ්ඩය. පැහැදිලිද කියන්නේ? එතකොට මේක ඇවිල්ලා මේ තුනම කාබන් 3 ඇල්කිල් කාණ්ඩය. මේ තුනම සමානද? දැන් 1යි 2යි සමාන වුණාට මේ තුන්වෙනි එක ඊට වඩා වෙනස් නේ. මෙතන මෙහෙම C3H7 කියලා ලිව්වට ඔයාලට අපි නිකන් පොදුවේ කාබන් 3 බලන්න C3H7 යටතේ හැදෙන්න පුළුවන් ඇල්කිල් කාණ්ඩ ආකාර දෙකක් තියෙනවා. ඒතර C3H7 කිව්වොත් මේක වෙන්නත් පුළුවන් C3H7 කිව්වොත්. ඒ නිසා අපි ඇල්කිල් කාණ්ඩ ලියනකොට අර කාබන් හකුලා ඔක්කොම එකතු කරලා ලිව්වට ලකුණු දෙන්නේ නැහැ. මොකද එහෙම ලිවන්න බෑ. අර කාබන් කාබන් දෙකේ ඇල්කිල් කාණ්ඩය විතරක් එහෙම අකුලලා ලියන්න පුළුවන් වුණාට කාබන් 3 4 5 වෙනකොට එහෙම අකුලලා ලියන්න බෑ. හරිද? එතකොට කාබන් 4 ඇල්කිල් කාණ්ඩ තියෙනවා. මම මේක ඇඳලා තිනවා මේ දෙකට අමතරව තවත් කාබන් 4 ඇල්කිල් කාණ්ඩ තියෙනවා. හරි නේද? එතකොට ඇල්කිල් කාණ්ඩවල ව්‍යුහ විවිධ ආකාරයට නිරූපණය කරන්න පුළුවන් කියන එක තමයි මතක තියාගන්න ඕනේ. පොදුවේ ඇල්කිල් කාණ්ඩයක් කිව්වේ මොකද්ද? ඇල්කේනයකින් හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් වුණාට පස්සේ අපි කියනවා ඇල්කිල් කාණ්ඩයක් හැදෙනවා. පැහැදිලිද? ඇල්කේනයකින් ඕනම තැනකින් හයිඩ්‍රජන් එක්කෙනෙක් ඉවත් වෙන්න අන්න එතකොට ඇල්කිල් කාණ්ඩයක් ලැබෙනවා. රයිට්? ඒක තමයි ඇල්කිල් කාණ්ඩ යනු. රයිට්? අපි ලියමු. ඇල්කේනයකින් හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් වූ විට ඇල්කිල් කාණ්ඩයක් සෑදී. ඇල්කේනයකින් හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් වුණාම ඇල්කිල් කාණ්ඩයක් හැදෙනවා. අපි උදාහරණ කියලා මේ ටික ඇඳගමුද? ඇඳගන්න මේ විදිහට. නමුත් නම් ටිකක් නිකන් ලියා ගන්න. නමුත් ඔයාලා ලොකුවට මතක තියාගන්න ඕනේ නැහැ. පස්සේ නාමකරණය කරනකොට මෙවුවා මතකෙ හිටිනවා. හරි? ඇඳගන්නකො. ඉක්මනින් ඇඳගන්න.
හරිද පුතේ ලියාගෙන ඉවරද? ඇඳගෙන ඉවරද? ඇල්කිල් කාණ්ඩ. එතකොට මේක ලොකු දෙයක් නෙමෙයි. ඇල්කේන එකකින් හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් වෙලා තමයි මේ ඇල්කිල් කාණ්ඩයක් හැදෙන්නේ. එච්චරයි. ඌවට හිතන්න තරම් දෙයක්වත් නැහැ එතන ඉතින් අන්තිමට බලන්න. කාබන් ටික එකතු කරලා ලියන්න බෑ කියන එක තමයි මතක තියාගන්න ඕනේ. එකතු කරලා ලියන්න පුළුවන් මෙන්න මෙයාගේ විතරක්. කවුද? C2H5 කියලා විතරක්. මොකද C2H5 කියලා හැදෙන්නේ ඇල්කිල් කාණ්ඩ එක වර්ගයක් විතරයි. අනිත් කාබන් 3 ඉඳන් වැඩි වෙන හැම කාබන් සංඛ්‍යාවකටම අදාළ ඇල්කිල් කාණ්ඩ වලට විවිධ ව්‍යුහ තියෙන නිසා කාබන් එකතු කරලා ලියන්න බෑ. කාබන් දෙකේ C2H5 කියන එක විතරක් එකතු කරලා ලියන්න පුළුවන් වෙන කිසිවක් බෑ. ඒක හොඳට මතක තියාගන්න. විභාගයේදී ලකුණු දෙන්නේ නැහැ. කෙලින්ම ලකුණු දෙන්න එපා කියලා සටහන් කරලාම එවනවා. හරි. හරි. එතකන් ඉවරද? අපි ඉස්සරහට යමුද? තවමත් අඳින ළමයි ඉන්නවද මේක? තවමත් අඳින අය ඉන්නවද? තවමත් අඳින ළමයි ඉන්නවද මේක? හරි. ඉස්සරහට යනවා. එතකොට ඇල්කිල් කාණ්ඩය කියන එක ගැන එච්චරයි ආයේ ගැන කතා කරන්නේ. ඇල්කිල් කාණ්ඩයක් කිව්වහම මොකක්ද කියලා එකපාරට මතක් වෙන්න ඕනේ. මේ ඇල්කිල් කාණ්ඩයක් කියන්නේ ඇල්කේන එකකින් හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් වෙච්ච එක. හරි. මාතෘකාව ඇල්කේන නිපදවීම. මාතෘකාව ඇල්කේන නිපදවීම. ඇල්කේන නිපදවීම. කොහොමද අපි ඇල්කේන හදන්නේ? ඇල්කේන අපි කියනවා මේ ඇල්කේන හදනවා ඇල්කේන් ව්‍යුත්පන්න වලින්. ඒ කියන්නේ ඇල්කේන් ව්‍යුත්පන්න කියන්නේ ඇල්කිල් කාණ්ඩයට විවිධ කාණ්ඩ සම්බන්ධ වෙලා තියෙනකොට අපි කියනවා ඒවා ඇල්කේන ව්‍යුත්පන්න කියලා. රයිට් කියන්නේ ඇල්කේන ව්‍යුත්පන්න භාවිත කරමින් ඇල්කේන ව්‍යුත්පන්න භාවිත කරමින් පහත ආකාරයට ඇල්කේන නිපදවිය හැක. පහත ආකාරයට ඇල්කේන නිපදවිය හැක. ඇල්කේන ව්‍යුත්පන්න භාවිත කරමින් ඇල්කේන නිපදවන. අපි එකින් එක කතා කරමු. ඇල්කේන නිපදවන පළවෙනි ක්‍රමය. මාතෘකාව ඇල්කිල් කාබොක්සිල් අම්ල මගින්. ඇල්කිල් කාබොක්සිල් අම්ල මගින්. දැන් එක ඇල්කිල් කාබොක්සිල් අම්ල මගින්. දැන් උගන්වන්න කලින්ම මේක කියන්නම් මේක රිසෝස් බුක් එකේ නැහැ, සිලබස් එකෙත් නැහැ. හැබැයි මේක සිලබස් එකේ නැති වුණාට මම දෙනවා. මොකද අපිට ඔය පරිවර්තන ඉදිරියේදී ඔය පරිවර්තන එහෙම ටිකක් කරලා අපිට නිකන් මේ ඕගනික් කෙමිස්ට්‍රි පිළිබඳ හොඳ අවබෝධයක් ගන්න කරන පරිවර්තන වලදී මේක පියවරක් විදිහට අපිට පාවිච්චි කරන්න වෙනවා. හරිද? විභාග පරිවර්තන නම් මට මෙතෙක් කල මේ මෑත කාලේ කවදාවත් හම්බෙලා නැහැ. මේක භාවිතා කරලා කරපු විභාග පරිවර්තන නම් කවදාවත් මේ මෑත කාලේදී හම්බුනේ නැහැ. නමුත් අර අපිට නිකන් ඉගෙන ගන්නකොට ඔය ටිකක් පරිවර්තන ටිකක් සංකීර්ණ කරලා එහෙම දෙන්න මේ පියවර අවශ්‍ය නිසා මම මේක උගන්වනවා. හැබැයි ඉගෙන ගත්තට මේ හැමෝම දැනගන්න ඕන මේක රිසෝස් බුක් එකේ හෝ විෂය නිර්දේශය තුල තීන ප්‍රතික්‍රියාවක් නොවන බවක් දැනගෙන ඉන්න ඕන. නමුත් මේකේ වැදගත්කමක් තියෙනවා. මොකද මේක කරගන්න වෙන විකල්ප ක්‍රමයකුත් නැහැ අපේ විෂය නිර්දේශය තුල. ඇල්කිල් කාබොක්සිල් අම්ලයක් කියලා කියන්නේ මේ ඇල්කිල් කාණ්ඩයකට ඔයාලා දන්නවා ආර් කාණ්ඩය කියන්නේ දැක්ක ගාම දැනගන්න ඕනේ ආර් ඇල්කිල් කාණ්ඩයක් කියලා. මේ ඇල්කිල් කාණ්ඩයකට කාබොක්සිල් කාණ්ඩයක් බැඳුනා. මේ කාබොක්සිල් කාණ්ඩය COOH මේ පැත්තේ මේ තියෙන කාබොක්සිල් කාණ්ඩය. එතකොට ඇල්කිල් කාණ්ඩයකට කාබොක්සිල් කාණ්ඩයක් බැඳිලා නම් අපි ඒකට කියනවා ඇල්කිල් කාබොක්සිල් අම්ලයක් කියලා. ඇල්කිල් කාබොක්සිල් අම්ලය. ඇල්කිල් කාබොක්සිල් අම්ලයේ ව්‍යුහය ඔයාලා දැක ගන්න පුළුවන්. R ඇල්කිල් කාණ්ඩය, C ද්විත්ව බන්ධන O ඊට පස්සේ ආයි කාබන් පරමාණුවට ඉන්නවා OH කෙනෙක්. OH කෙනෙක්. එතකොට අපි කියනවා ඒක ඇල්කිල් කාබොක්සිල් අම්ලයක් කියලා. හරි නේද? අපි ලියමු. ඇල්කිල් කාණ්ඩයකට
ඇල්කිල් කාණ්ඩයකට කාබොක්සිල් කාණ්ඩයක් බැඳී ඇති විට ඇල්කිල් කාණ්ඩයකට කාබොක්සිල් කාණ්ඩයක් බැඳී ඇති විට එය ඇල්කිල් කාබොක්සිල් අම්ලයක් ලෙස හඳුන්වනු ලබයි. එය ඇල්කිල් කාබොක්සිල් අම්ලයක් ලෙස හඳුන්වනු ලබයි. ඒක ඇල්කිල් කාබොක්සිල් අම්ලයක් කියලා හඳුන්වනවා. ඇල්කිල් කාණ්ඩයකට කාබොක්සිල් කාණ්ඩයක් බැඳුනහම අපි කියනවා ඒක එය ඇල්කිල් කාබොක්සිල් අම්ලයක් ලෙස හඳුන්වනු ලබයි. ඔය ටික ඇඳ ගන්න පුතේ. ඇඳ ගන්න මේ දෙකම ඇඳ ගන්න. ඇල්කිල් කාබොක්සිල් අම්ල කියන එකත් කාබොක්සිල් කාණ්ඩය කියන එකත් දෙකම ඇඳ ගන්න. හරි. එතකොට මේ ඇල්කිල් කාබොක්සිල් අම්ල හරිද? ඇල්කිල් කාබොක්සිල් අම්ල සෝඩා ලයිම් එක්ක රත් කරනවා. සෝඩා ලයිම් කියන්නේ පුතේ මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කැල්සියම් ඔක්සයිඩ් එකට එක අනුපාතය. කියන්නේ මේ වෙනම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා වෙනම කැල්සියම් ඔක්සයිඩ් දැම්මට සෝඩා ලයිම් වෙන්නේ නැහැ. හරිද? එහෙම වෙන්නේ නැහැ. එතකොට සෝඩා ලයිම් කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තිතක් කැල්සියම් ඔක්සයිඩ් එක්ක රත් කරනවා මේ විදිහට. ඒතර සෝඩා ලයිම් එක්ක රත් කරනකොට කාබොක්සිල් හරණයක් වෙනවා කියලා කියනවා. වෙනවා කාබොක්සිල් හරණය. ඒතර කාබොක්සිල් හරණය කියන්නේ COOH කාණ්ඩයේ ඉවත් වීම. හැබැයි මතක තියාගන්න මෙතනදී මේ ඉවත් වෙන විදිහ මම හිතන්නේ මේ වර්ණත් එක්කම ඔයාලට පැහැදිලි. මේ කළු පාටින් තියෙනවා C දිත්ත බන්ධන O1යි O1යි. එතකොට ඉවත් වෙන්නේ මෙන්න මේ ටික මේ CO2 එකක් ඉවත් වෙනවා. මේ R එකයි H එකයි බැඳෙනවා. RH කියන්නේ කවුද? ඇල්කේනේ. මොකද R කියන්නේ ඇල්කිල් කාණ්ඩය. ඇල්කිල් කාණ්ඩය කියන්නේ ඇල්කේනේ හයිඩ්‍රජන් එකක් ඉවත් වෙලා ඒකට ආයි H එකක් බැඳුනහම ආයි ඇල්කේන් එකක් වෙනවා. එතකොට ඇල්කේනේ ලැබෙනවා. ඒතර අපි කියන ওই විදිහට සෝඩා ලයිම් එක රත් කරනකොට කාබොක්සිල් හරණයක් වෙනවා. කාබොක්සිල් හරණයක් වෙනවා. ඒ කියන්නේ CO2 එකක් පිට වෙන්නේ. CO2 එකක් පිට වෙනවා. අපිට ලැබෙනවා ඇල්කේනේ ලැබෙනවා. ඇල්කේනේ ලැබෙනවා. right? එතකොට අපි මේකට දාන්නේ සෝඩා ලයිම් එක රත් කරනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තිතක් කැල්සියම් ඔක්සයිඩ් එක රත් කරනවා. අපි කියන්නේ ඇල්කිල් කාබොක්සිල් අම්ල සෝඩා ලයිම් සමග රත් කරන විට රත් කිරීමේදී සෝඩා ලයිම් සමග රත් කිරීමේදී පහත පරිදි කාබොක්සිල් හරණයක් සිදු වී කාබොක්සිල් හරණයක් සිදු වී
ඇල්කේනය සෑදී. ඇල්කේනය සෑදී. ඇල්කේනය සෑදී. කාබොක්සිල් හරණය COOH එක ඉවත් වෙනවා. හරියටම ගත්තොත් COOH එක නෙමෙයි කාබන් ඩයොක්සයිඩ් තමයි පිට වෙන්නේ. RH එකක් හැදෙනවා. අපි ලියාගමු පුතේ ඔය කහපාට පසුබිමේ තියෙන ප්‍රතික්‍රියාව ලියාගන්න. පුළුවන් නම් වර්ණ භාවිතා කරන්න. එතකොට ඔයාලට මතක තියාගන්න ලේසි. හරිද? පුළුවන්කමක් තියෙනවා නම් වර්ණ භාවිතා කරලාම ලියාගන්න. එතකොට මතක තියාගන්න ලොකු ආයාසයක් දරන්න ඕනේ නැහැ නේ. හරිද? අපි ප්‍රතික්‍රියා ලියමු. දැන් කාබනික රසායනයේ දීගාවට ඔයාලා මතක තියාගන්න ඕන කාරණේ තමයි දැන් අකාබනික රසායනයේ ප්‍රතික්‍රියා ලියනකොට අපි කිව්වා අනිවාර්යයෙන්ම තුලිත ප්‍රතික්‍රියාව ලියන්න ඕනේ. ප්‍රතික්‍රියාව තුලිත වෙන්න ඕනේ. භෞතික රසායනයේදී අපි කියනවා ප්‍රතික්‍රියාව තුලිත වෙන්නත් ඕනේ, භෞතික තත්ත්ව ලියන්නත් ඕනේ. අකාබනික රසායනයේදී තුලිත වීම අනිවාර්යයි. භෞතික රසායනයේදී තුලිත කිරීම සහ භෞතික තත්ත්ව අනිවාර්යයි. හැබැයි කාබනික රසායනයේදී භෞතික තත්ත්ව ඕනෙත් නැහැ, තුලිත කිරීම ඕනෙත් නැහැ. අපිට අවශ්‍ය ප්‍රධාන කාබනික ඵලය විතරයි උතු ප්‍රතික්‍රියා ලියන්න. ඒතර හැදෙන සියලුම ඵල පිළිබඳ අවබෝධයක් හැම විටම තිබීම අවශ්‍ය නැහැ. යම් යම් තැන්වලදී අවශ්‍යයි බහුවර්ණ වලට අහන නිසා. නමුත් හැම වෙලේම ඒට අමතරව මොනවද හැදෙන්නේ කියලා එහෙම දැනගෙන ඉඳීම අත්‍යවශ්‍ය නැහැ. හරිද? එතකොට අපි උදාහරණ ප්‍රතික්‍රියා දෙකක් ලියලා තිනවා. බලන්න ඔයාලට තේරෙනවද කියලා මේක හොඳට බලන්න මම කියා දෙනවා. බලන්න උදාහරණ ප්‍රතික්‍රියා මේ CH3COOH කියන කාබොක්සිලික් අම්ලයේ මෙන්න මේ ටික ඉවත් වෙන්නේ නේ. ඒ ටික ඉවත් වෙලා මේ හයිඩ්‍රජන් COO ඒ කියන්නේ CO2 ඉවත් වෙනවා. මේ CH3ට හයිඩ්‍රජන් කෙනෙක් බැඳෙනවා. එතකොට CH4 වෙනවා. එතකොට CH4 වෙනවා. මෙතන CH3CH2COOH බොහොම සරලව කියා දෙන්නේ හරියට අහගන්න. CH3CH2COOH CO2 එක ඉවත් වෙනවා. මේ CH2ට H එක සම්බන්ධ වෙනවා. එතකොට CH3CH3 වෙනවා. මොකද CH2ට H එක ආවහම තව H එකක් එනවා. එතකොට CH2ට H එක CH3 වෙනවා. තේරුණාද? සරලව කියා දුන්නා. තේරුණාද පුතේ? CO2 එකක් ඉවත් වෙනවා. කාබන් එකකුයි ඔක්සිජන් දෙකකුයි තමයි ඉවත් වෙන්නේ. කාබන් එකකුයි ඔක්සිජන් දෙකකුයි තමයි ඉවත් වෙන්නේ. පැහැදිලිද හැමෝටම? තේරුණාද පුතේ? පැහැදිලිද? හරි. ලියා ගන්න ප්‍රතික්‍රියා දෙක. ලියා ගන්න ප්‍රතික්‍රියා දෙක. ලියා ගන්න ප්‍රතික්‍රියා දෙක. හරි. දැන් බලන්න මෙතනදී ගාවට සුවිශේෂීව බලන්න ඕන දේ තමයි මේ ප්‍රතික්‍රියාවේදී ආරම්භක කාබනික සංයෝගයේ කාබන් පරමාණු දෙකයි. අවසාන සංයෝගයේ කාබන් පරමාණු එකයි නේ. මෙතන ආරම්භක ප්‍රතික්‍රියකයේ කාබන් පරමාණු 3යි. ප්‍රතිඵලයේ කාබන් පරමාණු 2යි. මොකද වෙලා දෙන්නේ? කාබන් 2යි 1යි
3යි 2යි මොකද වෙන්නේ කාබන් එකක් අඩු වෙලායි CO2 එකක් නේ කාබන් එකයි ඔක්සිජන් දෙකයි නිවත් වෙන්නේ ඒ නිසා අපි කියනවා මේ ප්‍රතික්‍රියාවේදී දාමේ කාබන් සංඛ්‍යාව එකකින් අඩු වෙනවා කියලා. දාමේ කාබන් සංඛ්‍යාව එකකින් අඩු වෙනවා. අපි ඒකත් ලියාගමු යටින් එහෙනම් ලියා ගන්න. මෙම ප්‍රතික්‍රියාවේදී දාමේ කාබන් සංඛ්‍යාව එකකින් අඩුවීම දාමේ කාබන් සංඛ්‍යාව එකකින් අඩුවීම විශේෂ ලක්ෂණයක් වේ. දාමේ කාබන් සංඛ්‍යාව එකකින් අඩු වෙනවා. ඒතර මේක විශේෂ ලක්ෂණයක් මේ ප්‍රතික්‍රියාවේ තියෙන. මේ ප්‍රතික්‍රියාවේ තියෙන විශේෂ ලක්ෂණයක් දාමේ කාබන් සංඛ්‍යාව එකකින් අඩුවීම. උත්සාහ කරන්න බලන්න මේ දෙක ලියන්න ඔයාලා තනියම මම ඊට පස්සේ උත්තරේ දෙන්නම්. උත්සාහ කරන්න මේ දෙක තනියම ලියන්න. ප්‍රතික්‍රියාව ලියනකොට කාබන් ඩයොක්සයිඩ් ඉවත් වීම පෙන්විය යුතු නැද්ද කියලා අහනවා නැහැ. එහෙම අවශ්‍ය නැහැ පුතේ. මොකද හේතුව මේ කාබනික රසායනයේ මම අර කලින් කිව්ව කාරණේම තමයි ආපහු කාබනික රසායනයේ ප්‍රතික්‍රියා ලියනකොට ප්‍රතික්‍රියා තුලිත කිරීම අවශ්‍ය නැහැ කිසිම විදිහකට. හරි. අපිට ඕන වෙන්නේ හැදෙන ප්‍රධාන කාබනික ඵලය ලියන එක විතරයි. කාබන් ඩයොක්සයිඩ් ඉවත් වීම අවශ්‍ය නැහැ. හැදෙන කාබනික ඵලයයි අපිට වැදගත් වෙන්නේ. ඔයාලගේ බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන කාබනික ඵලය. ප්‍රධාන කියන වචනේ හේතුව නම් තාම කියා දෙන්න තේරෙන්නේ නැහැ. තව ඉස්සරහට ඒක එනවා. ප්‍රධාන කාබනික ඵලය විතරයි අපි මේ වැද ලියන්නේ. ඒවා ප්‍රධාන කියන වචනේ තේරුමත් ඉදිරියේදී පැහැදිලි වෙයි. දැනට මතක තියාගන්න ප්‍රධාන කාබනික ඵලය. එතකොට ප්‍රතික්‍රියාව තුලිත කිරීමක් හෝ ඒ කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි? ප්‍රශ්න තියෙනවා අහන්න ඕනේ වගේ. කාබන් එකයි ඔක්සිජන් දෙකයි ඉවත් වෙනවා. මෙතෙන්ට H එකක් එනවා අලුතෙන්. හරිද? H එකක් එනවා අලුතෙන්. ඒතකොට CH2 I අන්තිමට CH3. තේරෙනවද? බලන්න හරිද කියනවා. හරි නම් හරිද දාගන්න. දැන් මේක ඉවත් වෙන්නේ මෙතන. හරිද? මෙන්න මේ CO2 ටික ඉවත් වෙනවා. CO2 ටික ඉවත් වෙනවා. මෙතෙන්ට H එකක් එනවා. මේ CH ට තමයි H එකක් එන්නේ. හරිද? CH ට H එකක් එනවා. එතකොට යා මැද එක CH2 වෙනවා. හරිනම් හරි දාගන්න. හරිනම් හරි දාගන්නකො. තේරෙනවද මේ ලියන එක? C1යි O2යි CO2 ඉවත් වෙනවා. අර COOH බැඳලා තිබ්බ කාබන්ට H එකක් එනවා. හරි නේද? මේ COOH බැඳලා තියෙන කාබන් තමයි H එක. එතකොට කොහෙට හරි H එකක් එනවා නෙමෙයි. COOH බැඳලා තිබ්බ කාබන්ට තමයි H එකක් එන්නේ. ටිකක් වැඩිපුර ප්‍රතික්‍රියා ලියමු අපි කාබනික රසායනයේදී මතක් වෙන්නත් එක්ක ලියන්න. වැඩිපුර ලියන්න. දැන් ගොඩාක් ළමයි ටිකක් වෙලා යනකොට ඊතලයේ විතරයි ඊතලයේ උඩ ලියන සෝඩා ලයිම් රත් කිරීම කියන එක ලියන්නේ. සෝඩා ලයිම් රත් කිරීම කියන එක ලියන්නේ. එහෙම බෑ. අනිවාර්යයෙන්ම සෝඩා ලයිම් රත් කිරීම ලියන්න ඕනේ. මොකද ඔය ඕගනික් වල කාබනික රසායනයේ ඔය ප්‍රතික්‍රියා මතක හිටින්නේ ලියන්න තමයි. වැඩි වාර ගාණක් ලියන්න අපිට මතක හිටින වාර ගාණක් වැඩි. ඒ නිසා ඔය කම්මැලි කමට බාගෙට ලියන්න එපා වේගෙන් ලියලා. හරි? වැඩි වාර ගාණක් එන විදිහට ලියන්න. ඉක්මනින් ලියන්න.
කොහොමද එන්නේ? හරිද? කොහොමද මේක හැදෙන්නේ ප්‍රතික්‍රියාව ලියන්නේ කොහොමද? COOH එක වෙන්න ඕනේ නැහැ CO2 කමන්නේ ඉවත් වෙනවා මෙතෙන්ට H එකක් එනවා බලන්න H එකක් එනවා COOH එක ඉවත් වෙනවා මෙතෙන්ට H එකක් එනවා හරි බලන්න මෙන්න එතෙන්ට H එක ඇවිල්ලා හරිද බලන්න COOH එක ඉවත් වෙනවා මෙතෙන්ට H එකක් එනවා කියන්නේ මේ CH2 ට H එකක් එනවා කාබන් එකක් අඩු වෙනවා COOH එක ඉවත් වෙනවා මෙන්න මෙතෙන්ට H එකක් එනවා මේ ඇවිල්ලා තියෙනවා මෙතෙන්ට හැබැයි මේ ඇවිල්ලා බෙන්සීන් හරිද මේක ඇල්කිල් නෙමෙයි එතකොට මෙයා මේ විදිහට ලියන්නත් පුළුවන් මේ විදිහට ලියන්නත් පුළුවන් මේ බෙන්සීන් දැන් ඒ බෙන්සීන් ඇයි එහෙම ලිව්වේ ඒවා දැන්ට හිතන්න එපානේ තාම ඔයාලා ඕගනික් වල දෙවෙනි දවසනේ දැන්ට හිතන්න එපා ඇයි එහෙම ලිව්වේ ඒක නිකන් ඇහැට හුරු කරවන්නත් එපා හිමීට මේ සංයෝග ඇහැට හුරු කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි ඒ ලියන්නේ හරි නේද නිකන් ඇහැට හුරු වෙන්න නැත්තම් ඔයාලට වෙන කොහෙන් හරි මේක එකපාරට දැක්කහම ඔයාලා බය වෙනවනේ ඇහැට හුරු කරවීම විතරයි ඒවා ගැන ලොකුවට හිතන්න එපා ඒවා ඉස්සරහට තියෙන පාඩම් ඔය බෙන්සොයික් ඇසිඩ් මේකට අපි කියනවා බෙන්සොයික් අම්ලය මේ බෙන්සීන් රින් එක මේ බැඳිලා තියෙන එක C6H5 කියලා අපිට ලියන්නත් පුළුවන් C6H5 COOH C6H6 මේ C6H6 කියන්නේ මෙයා තමයි C6H6 කියන්නේ එකම තමයි ඒ නිසා මේ අන්තිම ප්‍රතික්‍රියාව මේ විදිහට ලියා ගන්න ඒකම තමයි හොඳ එකම තමයි ඔය තියෙන්නේ හරි නිකන් චූට්ටක් ඔයාලට ඇහැ හුරු කර ගැනීම ඇහැ හුරු වීම විතරයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ හරිද ඇහැ හුරු වීම විතරයි මෙතනදී ඔය විදිහට ඇල්කිල් කාබොක්සිල් අම්ල සෝඩා ලයිම් එක රත් කරලා අපිට ඇල්කේන හදා ගන්න පුළුවන්. ඔය ඇල්කේන හදා ගන්න තියෙන එක ක්‍රමයක්. මේක මතක තියාගන්න ඕනේ COOH කාණ්ඩයක් ඉවත් කර ගන්න කියලා. නේද? ඇල්කේන හැදීමට වඩා මේක මතක තියාගත්තොත් හොඳයි. COOH කාණ්ඩයක් ඉවත් කරගන්න අපිට පරිවර්තන එහෙම කරනකොට පරිවර්තන ටිකක් ගැඹුරින් පරිවර්තන ටිකක් සංකීර්ණ කරගෙන කතා කරනකොට අපිට මේ ප්‍රතික්‍රියාව ඕන වෙනවා. හරිද? මේ ප්‍රතික්‍රියාව ඕන වෙනවා. අපි ඉස්සරහට යමු. ඔන්න පළවෙනි ක්‍රමය ඇල්කේන නිපදවීම. පැහැදිලිද? මේ ක්‍රමයේ සම්බන්ධව තවදුරටත් ප්‍රශ්න තියෙන ළමයි කවුරු හරි ඉන්නවනම් චූට්ටක් අහන්න ඒක පොඩ්ඩක්. මේ උගන්වපු එක සම්බන්ධ ප්‍රශ්න. ඇල්කේන නිපදවීමේ පළවෙනි ක්‍රමය. මයික් එක ඔන් කරලා ප්‍රශ්න අහුවත් කමක් නැහැ හොඳේ. හරිද? මයික් එක ඔන් කරලා ප්‍රශ්න අහුවත් කමක් නැහැ. එහෙම සාකච්ඡාවක් යනවා නම් තමයි හොඳ. ප්‍රශ්න මුකුත් තියෙනවද? එහෙනම් අපි ඉස්සරහට යනවා. ඇල්කේන නිපදවීම දෙවෙනි ක්‍රමය ඇල්කිල් හේලයිඩ මගින්. ඇල්කේන නිපදවීමේ දෙවෙනි ක්‍රමය ඇල්කිල් හේලයිඩ මගින්. ඇල්කිල් හේලයිඩ මගින්. කොහොමද ඇල්කිල් හේලයිඩ වලින් ඇල්කේන නිපදවන්නේ? ඇල්කිල් හේලයිඩ මගින්. ඇල්කිල් හේලයිඩ මගින්. ඇල්කිල් හේලයිඩයක් කියන්නේ මොකක්ද? ඇල්කිල් හේලයිඩයක්. දැන් අපි මේ කාබනික රසායනය ඉගෙන ගන්නකොට ටික ටික සංයෝග වර්ගත් ඉගෙන ගන්නවා. දැන් ඔයාලා ඇල්කේන දන්නවනේ. නේද? දැන් ඔයාලා ඇල්කිල් කාබොක්සිල් අම්ල කියන එකක් දන්නවා. බෙන්සීනුත් නිකන් ලාවට චිත්‍රයක් වගේ දන්නවා. ඔන්න දැන් අපි කරනවා ඇල්කිල් හේලයිඩ. ඒකයි මම කිව්වේ. මේවා ටිකක් ඉගෙන ගත්තාම තමයි ඔයාලට IUPAC නාමකරණය කරන්න ඕන. නේද? මේ සංයෝග හඳුනා ගැනීමේ හැකියාව ලැබුණාම තමයි IUPAC නාමකරණය සමාවේවිකතාවය කරන්න ඕනේ. ඒක නිසා තමයි මම කිව්වේ ටිකක් දුරෝගනික් කරලා අපි සමාවේවිකතාවය සහ IUPAC නාමකරණය ඊට පස්සේ කරමු. මොකද අර ව්‍යුහගත ප්‍රශ්න වලට උත්තර ලියන්නත් අපිට සමාවේවිකතාවය දැනුම ඕන නිසා. හරිය නේද? අපි ඉස්සරහට. අපි ඇල්කිල් හේලයිඩයක් කියනවා මෙහෙම ඇල්කිල් කාණ්ඩයකට. දැන් R දන්නවනේ R දැක්කහම ඔයාලා දන්නවා R කියන්නේ ඇල්කිල් කාණ්ඩය. ඇල්කිල් කාණ්ඩයක් කියන්නේ ඇල්කේන එකකින් කොහෙන් හරි හයිඩ්‍රජන් ඉවත් වෙලා ඒ ඇල්කිල් කාණ්ඩයකට හැලජන් එකක් බැඳිලා නම්
X කියලා අදහස් කරන්නේ හැලජන්. හැලජන් එකක් බැඳිලා නම් අපි ඒකට කියනවා ඇල්කිල් හේලයිඩ් එකක් කියලා. ඇල්කිල් හේලයිඩ් එකක් කියලා. ඇල්කිල් කාණ්ඩයකට හැලජනයක් බැඳී ඇති විට ඇල්කිල් කාණ්ඩයකට හැලජනයක් බැඳී ඇති විට එය ඇල්කිල් හේලයිඩයක් ලෙස හඳුන්වයි. ඇල්කිල් හේලයිඩයක් ලෙස හඳුන්වයි. එය ඇල්කිල් හේලයිඩයක් ලෙස හඳුන්වයි. ඇල්කිල් කාණ්ඩයකට හැලජනයක් බැඳුනහම අපි ඒකට කියනවා ඇල්කිල් හේලයිඩයක් කියලා. හරි අපි මේ කහ පාටින් තියෙන එක ලියාගමුකෝ. කහ පාටින් තියෙන එක ලියාගමු ඇල්කිල් හේලයිඩ්. කහ පාටින් තියෙන එක ලියාගමු. ඒතර ඇල්කිල් හේලයිඩ් කියන්නේ වෙනම පාඩමක්. මතකද ඔයාලා අර සිලබස් එක ලියාගත්ත වෙලාවේ? සිලබස් එක ලියාගත්ත වෙලාව මතක නම් ඇල්කිල් හේලයිඩ් කියන්නේ වෙනම පාඩමක්. එතකොට මේ ඇල්කිල් හේලයිඩ් හරිද පුතේ? ඇල්කිල් හේලයිඩ් වලින් ඇල්කේන නිපද වෙන එක දැන් ඇල්කිල් කාබොක්සිල් අම්ල වලට නම් සෝඩා ලයිම් එක රත් කරපු ගාම කෙලින්ම ඇල්කේන් එක ආවනේ. කාබොක්සිල් හරණයක් වුණා කෙලින්ම ඇල්කේන් එක ආවනේ. හැබැයි ඇල්කිල් හේලයිඩ් වලින් හරිද? ඇල්කිල් හේලයිඩ් වලින් පුතේ ඇල්කේනේ නිපදවන්නේ මේ එක පාර එක පියවරෙන් බෑ. එක පියවරෙන් බෑ. අපි කරන්නේ ඉස්සල්ලාම මේ ඇල්කිල් හේලයිඩය වියලි ඊතර මාධ්‍යයේ මැග්නීසියම් එක ප්‍රතික්‍රියා කරනවා. මේ වියලි ඊතර ඒක ගැන මම වෙනම කියා දෙනවා පස්සේ. ඊතර කියන්නේ මෙතන ද්‍රාවකය. දැන් අපි සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියාවක් කරද්දී අපිට ද්‍රාවකයක් මාධ්‍යයක් අවශ්‍යනේ. ප්‍රතික්‍රියාව සිදු කරන මාධ්‍ය තමයි ඊතර මාධ්‍ය. වියලි කියලා අදහස් කරන්නේ මොකද ওই ඊතර වල තියෙනවා පොඩි ද්‍රව්‍යතාවක්. හරිද? ද්‍රව්‍යතාවක් තියෙනවා. ඒ ද්‍රව්‍යතාව නිසා ජලාණු බැඳෙන්න පුළුවන්. ඒ ජලාණු බැඳලා තියෙන ජලාණුත් ඉවත් කරගන්න ඕනේ මේ ග්‍රිනාඩ් හදන්න. ඒ නිසා තමයි අපි පාවිච්චි කරන වචනේ වියලි ඊතර. වියලි කියන වචනේ තේරුම තමයි රසායන විද්‍යාවේදී ජලය නැති කියන එක. හරි නේද? වියලි වාතය කියන්නේ ජල වාෂ්ප නැති වාතය. වියලි වාතය කියන්නේ ජල වාෂ්ප නැති වාතය. වියලි ඊතර ජලය බැඳිලා නැති ඊතර. ඔක සමහර කෙනෙක් විජල ඊතර කියලාත් කියනවා. ඒක කමක් නැහැ. විජල ඊතර කිව්වත් ප්‍රශ්නයක් නැහැ. නමුත් සුලභව භාවිතා කළ යුතු වචනේ වියලි ඊතර. ඩ්‍රයි ඊතර හරි නේද? ඩ්‍රයි ඊතර. ඩ්‍රයි කියන්නේ කෙමිස්ට්‍රි වල ඩ්‍රයි කියන්නේ ජලය නැහැ කියන එක. වියලි ඊතර මාධ්‍යයේ මැග්නීසියම් එක්ක ප්‍රතික්‍රියා කරාම හැදෙනවා RMgX. RMgX කියන එක නා. ඒ කියන්නේ මේ RX එක්කෙනා මේ RX එක්කෙනා RMgX කෙනෙක් වෙනවා. මෙන්න මෙයාගේ නම තමයි ග්‍රිනාඩ්. වික්ටර් ග්‍රිනාඩ් තමයි මේ ග්‍රිනාඩ් ප්‍රතිකාරකය හදන්නේ. හැබැයි මේ වික්ටර් ග්‍රිනාඩ් හදන්නේ මැග්නීසියම් ග්‍රිනාඩ් නෙමෙයි ඉස්සල්ලාම. හරි නේද? ඒ විස්තර එච්චර ඕනේ නැහැ. ග්‍රිනාඩ් ප්‍රතිකාරකය කියලා කියනවා RMgX. අපේ රසායන විද්‍යාවේ තියෙන ඉතාම සුවිශේෂී ප්‍රතිකාරකයක් මේක. මේ RMgX කියන එක ඇන්දොත් මෙහිම අපිට ඇඳලා පෙන්නන්න පුළුවන්. RMgX. මෙතනදී කාබන් මැග්නීසියම් ලෝහයක් නිසා එයා ඉහළ විද්‍යුත් ධන නිසා මෙයාට ඩෙල්ටා ප්ලස් සහ R ට ඩෙල්ටා මයිනස් කියන ද්‍රවීය ස්වභාවය මෙතන තියෙනවා. හරිද? RMgX වල ඔය කියන ද්‍රවීය ස්වභාවය තියෙනවා ග්‍රිනාඩ් ප්‍රතිකාරකේ. හරි නේද? එතකොට ඔන්න ඉස්සල්ලාම මතක තියාගන්න ඕන දේ තමයි මේක. මේ ඇල්කිල් හේලයිඩය වියලි ඊතර මාධ්‍යයක මෙතන මාධ්‍ය තමයි නැත්නම් ද්‍රාවකයේ තමයි වියලි ඊතර. ඊතර තමයි ද්‍රාවකයේ වියලි අවස්ථාවේ ගන්නේ. වියලි ඊතර මාධ්‍යයේ මැග්නීසියම් එක්ක ප්‍රතික්‍රියා කරාම ඉස්සල්ලාම ලැබෙනවා මෙන්න මේ කියන ග්‍රිනාඩ් ප්‍රතිකාරකය. අපිට ලැබෙනවා ග්‍රිනාඩ් ප්‍රතිකාරකය. අපි ලියන්න. ඇල්කිල් හේලයිඩයක් වියලි ඊතර මාධ්‍යයේ මැග්නීසියම් ලෝහය සමග ප්‍රතික්‍රියා කළ විට
මැග්නීසියම් ලෝහය සමග ප්‍රතික්‍රියා කළ විට පළමුව ග්‍රිනාඩ් ප්‍රතිකාරකය සෑදේ. ග්‍රිනාඩ් ප්‍රතිකාරකය සෑදේ. ග්‍රිනාඩ් ප්‍රතිකාරකය සෑදේ. ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ සෑදේ. ලියා ගන්න එපා. තව ටිකක් කතා කරලා එන්න. මෙන්න මේ ග්‍රිනාඩ් ප්‍රතිකාරකය හරිද පුතේ? දැන් මේ හැදෙන ග්‍රිනාඩ් ප්‍රතිකාරකය ආම්ලික ජල විච්ඡේදනය. අපි ඒකට කියන වචනේ තමයි ආම්ලික ජල විච්ඡේදනය. එතකොට ඒකට එකතු කරන්නේ ජලය, නිකම්ම ජලය එකතු කරන්නත් පුළුවන් ආම්ලික ජලය. ආම්ලික ජලය කියන්නේ H2OH+ නැත්නම් ආම්ලික ජලය කියන්නේ ජලීය අම්ලයක් කියන්නේ ඒකම තමයි. ආම්ලික ජල විච්ඡේදනයේ ජලය දාන්න පුළුවන්. ආම්ලික ජලයේ H2OH+ දාන්න පුළුවන්. ආම්ලික ජලය කියන්නේ තනුක අම්ල ද්‍රාවණය. මොන හරි තනුක අම්ල ද්‍රාවණය. මේ ඕනෙම එකක් දාන්න පුළුවන්. නිකම්ම ජලය දැම්මත් ඕක වෙනවා. හරිද? H2OH+ කියලා දාන්නත් පුළුවන් ප්‍රතිකාරකය. නිකම්ම අම්ලයක් දාන්නත් පුළුවන්. තනුක HCl, තනුක සල්ෆියුරික් එහෙම දාන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එහෙම වුණොත් මෙන්න මෙහෙම එකක් වෙනවා. දැන් මතක තියාගන්න ජලාණුවේ මෙන්න මේ විදිහට අපිට ජලාණුව ඇඳලා පෙන්වන්න පුළුවන් ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස්. OH එක අනිත් පැත්ත එකක් තියෙනවා. නමුත් අපිට ඕන විදිහට මෙන්න මේ විදිහට තමයි මම මෙතනදී සලකන්නේ. මේක ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් ඔක්සිජන් මත. එතකොට මෙන්න මේ ජලාණුවත් එක්ක මෙයාගේ මෙන්න මෙහෙම සම්බන්ධයක් බැඳීමක් වෙනවා. මොකද්ද වෙන්නේ? මේ ජලාණුවේදී මේ R මයිනස් එක මෙන්න මේ H ප්ලස් එක්ක බැඳෙනවා. මේ OH මයිනස් එක MgX එක්ක බැඳෙනවා. තේරුණාද කියන්නේ? එතකොට මේ පැත්තෙන් මොකක්ද ඇති වෙන්න ඕනේ? R මයිනස් එක H ප්ලස් එක්ක බැඳුනහම RH එකක් ඇති වෙන්න ඕනේ. මේ පැත්තෙන් මොකක්ද ඇති වෙන්න ඕනේ? MgX එක OH එකත් එක්ක බැඳුනහම MgOH X එකක්. තේරුණා නේද? බලන්න තේරුණාද කියලා? ප්‍රතික්‍රියාව මම ලියලා පෙන්නන්න කලින්. ඕකට අපි කියනවා ආම්ලික ජල විච්ඡේදනය කියලා. රයිට්? ආම්ලික ජල විච්ඡේදනය කියලා කියන්නේ ඕක තමයි. එතකොට ඕක තමයි වෙන දේ. හරි? ඕක තමයි වෙන්නේ. ජලාණුව H ධන අපි දැන් මේ ඕගනික් කෙමිස්ට්‍රි වලදී ජලාණුව දකින්නේ H2යි O1යි විදිහට නෙමෙයි. ජලාණුව කියන්නේ H ඩෙල්ටා ප්ලස් උයි OH ඩෙල්ටා මයිනස් උයි. එහෙමයි අපි දකින්න ඕනේ. OH ඩෙල්ටා මයිනස්. හරි නේද? රයිට්. අපි ලියමු. මෙම ග්‍රිනාඩ් ප්‍රතිකාරකය ආම්ලික ජල විච්ඡේදනය කළ විට මෙම ග්‍රිනාඩ් ප්‍රතිකාරකය ආම්ලික ජල විච්ඡේදනය කළ විට අනුරූප ඇල්කේනය සෑදී. RH කියන්නේ ඇල්කේනයනේ. අනුරූප ඇල්කේනය සෑදී. මෙහිදී ආම්ලික ජල විච්ඡේදනය සඳහා ප්‍රතිකාරක ලෙස ආම්ලික ජල විච්ඡේදනය සඳහා ප්‍රතිකාරක ලෙස ජලය කියන්නේ H2O හෝ H2OH+ ස්ක්‍රීන් එකේ තියෙනවා හරියට ලියා ගන්න. H2O හෝ H2OH+ කියන්නේ ආම්ලික ජලය.
H2O හෝ H2O H+ හෝ තනුක අම්ලයක් භාවිතා කළ හැක. හරි. දැන් බලාගන්න. තාම ලියන්න එපා. එතකොට මේ ඇල්කිල් හේලයිඩය හරිද? ඇල්කිල් හේලයිඩය වියලීතර මැග්නීසියම් එක්ක ප්‍රතික්‍රියා කරාම වියලීතර මාධ්‍යයේ මැග්නීසියම් එක්ක ප්‍රතික්‍රියා කරාම ඉස්සල්ලාම ඍණාත්මක ප්‍රතිකාර කියනවා. ඍණාත්මක ප්‍රතිකාරකයේ ආම්ලික ජල විච්ඡේදනය කරනවා. දැන් මම මෙතනදී H2O H+ දාලා තියෙන්නේ. H2O H+ ම දාන්න ඕන කියලා නීතියක් නැහැ. ආම්ලික ජල විච්ඡේදනය කරාම අන්න ඔයාලට ලැබෙනවා ඇල්කේන් එක ලැබෙනවා. ඊට අමතරව MgOHX ලැබෙනවා. මේක ඉතින් අපිට වැදගත් නැහැ. නමුත් හැදෙනවා කියලා විතරක් දැනගෙන ඉන්න අපිට වැදගත් නැහැ වුණාට. හරි. මේ අපිට වැදගත් වෙන්නේ මේ RH ඉවත් ඇල්කේනේ තමයි වැදගත් වෙන්නේ. ඒතර මේ ඉන්නේ ඇල්කේනේ. මේ ඉන්නේ ඇල්කේනේ. ඇල්කේනේ හැදෙන. හරි. අනුරූප ඇල්කේනේයි ඊට අමතරව MgOHX හැදෙනවා. ඒක අපිට වැදගත් නැහැ. හරි. හොඳයි. ලියා ගන්න ඔය ටික මම ඔය පෑනින් ලියලා තියෙන ඒවත් වැඩි දුර පැහැදිලි කිරීම සඳහා මම පෑනින් ලියලා තියෙන ඒවත් ඕන්නම් ලියා ගන්න. වැඩි දුර පැහැදිලි කිරීම සඳහා මම පෑනින් ලියලා තියෙන ඒවත් ඕන්නම් ලියා ගන්න. right ඕන්නම් ලියා ගන්න. වැඩි දුර පැහැදිලි කිරීම සඳහා හරිද පුතේ ලියලිවරද? හරි නේද? ආම්ලික ජල විච්ඡේදනය කරනකොට ඇල්කේනේ හැදෙනවා. දැන් මේ ප්‍රතික්‍රියාව ලියනකොටත් මතක තියාගන්න මේ අපිට ඕනේ මේ කියන කාබනික ඵලය විතරයි. වෙන කවුරුත් ඕනේ නැහැ. ඒක දැනගන්න MgOHX හැදෙනවා කියලා දුන්නට
අපිට ඕන වෙන්නේ මේ කාබනික ඵලය විතරයි. හරි නේද? කාබනික ඵලය විතරයි. හරි. ඉස්සරහට යන්නද? ලියලා ඉවරයි නේද? තව ලියන අය ඉන්නවද? තව ලියන අය ඉන්නවද? දැන් මෙතනදී බලන්න මම මේ ප්‍රතික්‍රියාවල දෙනවා CH3CH2Cl වියලි ඊතර මැග්නීසියම් දැම්මහම CH3CH2 MgCl H2O දැම්මොත් මෙතෙන්ට H එකක් එනවා H2O දැම්මොත් මෙතෙන්ට H එකක් එනවා D2O දැම්මොත් මෙතෙන්ට D එකක් ඇවිල්ලා. ඇයි එහෙම ලියන්න හේතුව? මම නිකන් මේක ලියලා පෙන්නන්නම්. හරිද? මෙතන තියෙන්නේ මේක නිකන් R වලින් ලියන්න R mgx delta plus delta minus then H2O කියන්නේ HOH නම් D2O කියන්නේ D delta plus OD delta minus D කියන්නේ deuterium D කියන්නේ deuterium. එතකොට මෙතනදී දැන් ආම්ලික ජල විච්ඡේදනය වෙනකොට කියන්නේ D2O දාලා ආම්ලික ජල විච්ඡේදනය කරොත් මෙහෙමනේ RD නේ හරිද RD තේරෙනව නේද? H2O දැම්මොත් H එකක් එනවා D2O දැම්මොත් එන්නේ D එකක්. හරි H2O දැම්මොත් H එකක් එනවා D2O දැම්මොත් D එකක් එනවා. ඒ දෙවිදිහටම එතකොට අපිට ලියන්න පුළුවන්. right? ඒ දෙවිදිහටම අපිට ලියන්න පුළුවන්. පැහැදිලිද කියන එක? තේරුණාද පුතේ? දැන් අපි මේ මෙන්න මේ පියවර සමහර තැන්වල මේ පියවර පුතේ මෙන්න මේ මැදේක ලියන්න නැතුව මේකට එක දාලා මේකට දෙක දාලා එකපාර ලියනවා මෙහෙම. පේනව නේද? මේ එක දාලා මේ දෙක දාලා එකපාර මේ ප්‍රතිඵලයම ලියනවා. right? මෙතනත් එහෙම. මේ එක දාලා මේ දෙක දාලා මේ ප්‍රතිඵලය එකපාර ලියනවා. අර උඩ ලියලා තියෙන එක මේක ඊට පස්සේ අවසාන ප්‍රතිඵලය ලියලා මේ මැදේක ලියන්නේ නැතුව. හරි නේද? මැදේක ලියන්නේ නැතුව එහෙම ලියලා තියෙනවා. පැහැදිලි නේද කියන එක? right? ඒ විදිහට. right? හරි. අපි ලියමු ලියන්න උදාහරණ කියලා ඔය ටික ලියමු අපි නේද? සටහනක් ඕනේ නැහැ උදාහරණ කියලා ඔය ටික ලියමු. ඒක ආපහු පැහැදිලි කරන්න කියලා කියනවා කොයි ටිකද දන්නේ නැහැ නේ. ඒක ආපහු පැහැදිලි කරන්න කියලා කියනවා කොයි ටිකද දන්නේ නැහැ. හරිද? H2O දැම්මොත් මෙතනට H එකක් එනවා. ඒකයි කිව්වේ. හරිද? මෙතනදී H2O දැම්මොත් MgCl වෙනුවට H එකක් එනවා. D2O දැම්මොත් MgCl වෙනුවට D එකක් එනවා. එච්චරයි. H2O දැම්මොත් H එකක් එනවා. D2O දැම්මොත් D එකක් එනවා. හරි? H2O දැම්මොත් H එකක් එනවා. D2O දැම්මොත් D එකක් එනවා. එච්චරයි. ග්‍රිනාඩ් හැදෙනවා CH3CH2Cl ට වියලි ඊතර මැග්නීසියම් දැම්මහම CH3CH2 MgCl වෙනවා. හරි නේද? මේ Cl එක MgCl වෙනවා. ඒකට H2O දැම්මොත් ඒ වෙනුවට H එකක් එනවා. D2O දැම්මොත් ඒ වෙනුවට D එකක් එනවා. එච්චරයි. ලියාගන්න බෑ. ඒ ලියපු එක එකපාර ලියන්නත් පුළුවන්. හැබැයි මම යෝජනා කරන්නේ නැහැ එකපාර ලියන්න. මම යෝජනා කරන්නේ පියවර දෙකකට ලියන්න. මේක තමයි ඉතාම නිවැරදි සහ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලැබෙන්න ඉඩ තියෙන ක්‍රමය ඒක. එකපාර ලියන්නම එපා කියලා තමයි මම කියන්නේ. මම වෙලාවකට ඉඩ මදි වුණාම මම වෙලාවකට හදිසියට ලියනවා. ඒක වෙනම කාරණාවක්. නමුත් ඔයාලා ඒක පියවර දෙකටම ලියන්න. හරි. ස්ලයිඩ් එකේ ඉඩ බැලන්ස් කරගන්න බැරි වුණාම මම එකපාර ලියලා තියෙනවා. නමුත් ඔයාලා එකපාර ලියන්න එපා. හරිද?
ලියන්න බලන්න මේකට මේක 1 2 දාලා තියෙන 1 2 දාලා ලියන්න එපා 1 2 දාලා ලියන්න එපා හොඳ මේක 1 2 දාලා ලියන්න නැතුව පියවර දෙකකට ලියන්න පියවර දෙකකට ලියන්න බලන්න මෙතන H2O මෙතන D2O ලියන්න බලන්න ඕන එක පියවරකට ලියන්න අවශ්‍ය නැහැ. කියන්නේ එහෙම පුරුදු වෙනවට වඩා පියවර දෙකට ලියන්න පුරුදු වෙන එක තමයි ඊටාම හොඳ. හරිද? කොහොමද හැදෙන්නේ? එතකොට පළවෙනි එකේ CH3 CH2 CH2 Br තියෙන එකේ. එතකොට එතන හැදෙනවා CH3 CH2 CH2 MgBr නේ. MgBr. ජලය දැම්මහම MgBr වෙනකොට H එකක් එනවා. එතකොට CH3 CH2 CH3 හරිද? ඔය කාබන් අතර ඉරි අඳින්නත් පුළුවන් නැතුව ඔහොම එක දෙකට ලියාගෙන යන්න පුළුවන් අර ඉරි ඇඳ කියන්නේ මේකම කවුරු හරි මෙහෙම ලියලා තිබ්බත් කියලා ප්‍රශ්නයක් නැහැ CH3 ඉරක් CH2 ඉරක් CH3 ඔහොම දෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ ජල විච්ඡේදනය කරන එක ඒ කියන්නේ තේරුම් නැහැ කියන්නේ එහෙම බෑ ඊට වඩා පැහැදිලි වහන්න කියන්නේ අර H එකයි O එකයි කැඩෙන එක ගැන දැහුවේ මොකක්ද දන්නේ නැහැ හරිද මෙතනදී හැදෙන්නේ CH3 CH මෙතන හැදෙනවා Cl එක MgCl වෙනවා CH3 D2O දැම්මහම CH3 CH මෙතන D වෙනවා CH3 පැහැදිලිද කියන එක මෙතනට වෙනකන් තේරුණාද කියන්නේ ජල විච්ඡේදනයේ කියා දෙන්න කියලා කියනවා කියා දෙන්න කිමීට හරිද පුතේ පැහැදිලිද මේ ලියු ප්‍රතික්‍රියා ටික තේරුණාද අනිත් අයට Cl එක MgCl වෙනවා H2O දැම්මොත් H වෙනවා D2O දැම්මොත් D එනවා හරිද ආයි ජල විච්ඡේදනය කිව්ව මේකනේ මේ ජල විච්ඡේදනය කියන්නේ ඇල්කිල් රිනාඩ් එක කියන්නේ R delta minus MgX delta plus හරිද මෙතන ඊට පස්සේ ජලාණුව කියන්නේ ජලය H2O දකින්න පුළුවන් වෙන්න ඕන ඔයාලට හරිද H2O ඔයාලට දකින්න පුළුවන් වෙන්න ඕනේ delta H delta plus සහ OH delta minus කියලා. ඒතර ජල විච්ඡේදනයේදී වෙන්නේ මෙන්න මේ රවුන්ඩ් කරලා තියෙන විදිහට එකතු වෙනවා එච්චරයි. අය ඒව දැනගත්තාම ඇති. පොඩ හිතන්නත් එපා. දැන් ඕගනික් වල අපි හිතන්න ඕන දුර ප්‍රමාණයක් තියෙනවා. ඒ දුර ප්‍රමාණයට හිතන්න. ඒ ටික ඇති. හරිද? මේ R minus H ධනත් එක්ක බැඳෙනවා. Mg plus OH ධනත් එක්ක බැඳෙනවා. ඒතර අපිට ඕන වෙන්නේ මෙන්න මේ දකුණු වම් පැත්තේ කොටස RH හැදෙන එක R minus H delta plus එක බැඳෙනවා කියන එක විතරයි අපිට ඕන වෙන්නේ.
R minus H plus එක බැඳුනහම RH එක හෙවත් alkane. ඒ කියන්නේ මෙන්න මෙයා. අපිට alkane ලැබෙනවා. හරි. alkane ලැබෙනවා. එච්චරයි. දැන් මෙතනදි වෙලා තියෙන්නේ ඒක. මෙතනදි වෙලා තියෙන්නේ ඒක. හරි නේද? මෙතනදි වෙලා තියෙන්නේ ඒක. right? පැහැදිලිද? අවසානක H2O අවසානක H2O දැම්මොත් මෙතෙන්ට නේද? හරි. ඒ අහන එක හරිද? මේකට H2O දැම්මොත් CH3 CH2 CH3 තමයි. හරියටම හරි. පැහැදිලි කියන එක හරියටම හරි. මට අර එවල එකක් කියන්න බැරි වුණා මෙන්න මෙතන එකක් කියන්න බැරි වුණා මෙන්න මේ ඊතර කියන්නේ මොනවද කියලා. ඊතර කියන්නේ මෙන්න මේ සංයෝග වලට. ඊතර කියන්නේ පුතේ ඔක්සිජන් පරමාණුවට දෙපැත්තෙන් මාර්කාණ්ඩ බෙදලා තිබ්බොත් ඊතර. ඔක්සිජන් පරමාණුවට දෙපැත්තෙන් මාර්කාණ්ඩ බෙදලා තිබ්බොත් ඊතර. අර ඊතර කියන්නේ මොනවද කියලා චුට්ටක් පැත්තකින් ලියා ගන්නවා. ඊතර කියන්නේ මේ වගේ කාබනික සංයෝග කියලා. ඔක්සිජන් පරමාණුවට දෙපැත්තෙන් මාර්කාණ්ඩ බෙදුනහම ඒවට අපි කියන්නේ ඊතර කියලා. ඔක්සිජන් පරමාණුවට දෙපැත්තෙන් මාර්කාණ්ඩ බෙදුනහම අපි ඒවට කියනවා ඊතර කියලා. හරිද? ඊතර කියන්නේ මොනවද කියලා ටක් ගාලා ලියා ගන්න. හරි. ලියන්න බලන්න මේවටත් උදාහරණ. තනියම ලියන්න. මේවටත් උදාහරණ. ඔය ටිකත් ලියන්න බලන්න තනියම. කලින් එක පොඩ්ඩක් දාන්න කියනවා දැන් නම් එහෙම අතරමඟදී පුතේ දාන්න බෑ මොකද දැන් හැමෝම ළමයි මේකනේ ලියලිය ඉන්නේ ඒ නිසා ලියලා ඉවරද නැද්ද කියලා අහනකොට ඉවරද නැද්ද කියලා කියන්න ඉවර නෑ කිව්වොත් මං තව වෙලා තියන් ඉන්නවනේ දැන් මේක ළමයි ලියන්න පටන් ගත්තට පස්සේ ආය කලින් එක දාන එක බෑ නේද එතකොට ඒක සාධාරණ නෑනේ ඉල්ලීම හරිද මොකක්ද දෙන්නේ මෙතන Br එක තියෙනවා CH2Br එතකොට වෙන්නේ ඒක CH2MgBr වෙනවා D2O දාපු නිසා අන්න එතෙන්ට D එකක් ඇවිල්ලා හරි මෙතන මෙහෙම තියෙන්නේ Cl එක එතකොට ඒක MgCl වෙනවා
H2O දාපු නිසා එතෙන්ට H එකක් ඇවිල්ලා තියෙනවා. මෙතන Br එක තියෙන මේ පැත්තනේ Br එක එතකොට MgBr වෙනවා. හැබැයි MgBr එක මම ලියලා තියෙන්නේ BrMg කියලානේ. මම අර ඔයාලට ගිය සතියේ කියා දුන්නේ. පුළුවන් තරම් අර පරමාණු බැඳෙන පිළිවෙල නිරූපණය කරන්න උත්සාහ කරන්න කියලා. දැන් කාබන් පරමාණුවත් එක්ක බැඳෙන්නේ මැග්නීසියම් නිසා ඒක MgBr ලියන්න නැතුව මම BrMg කියලා ලියලා තියෙනවා. H2O දාන නිසා එතෙන්ට H එකක් ආවා. බලන්න තේරුණාද පැහැදිලිද තේරුණාද? තේරුණාද පැහැදිලිද හැමෝටම? තේරුණාද පැහැදිලිද? ප්‍රශ්න මුකුත් තියෙනවද? තේරුණාද පැහැදිලිද? තවමත් ලියන අය ඉන්නවද? ලියාගෙන ඉවරද? right හරි ලියන්න. right good. අපහැදිලි දෙයක් තියෙනවා නම් අහන්න. CH බන්ධන පෙන්වන්න ඔය ඉර අනිවාර්යෙන් දාන්න ඕනේ නෑ. මේක පුතේ මේ C කාබ් මෙන්න මේ දාමේ තියෙන කාබන් අතර බන්ධන පෙන්වන්න මෙන්න මේ ඇඳලා තියෙන ඉර තියෙනවනේ. ඒ ඉර අනිවාර්ය නෑ හොඳේ. ඒ ඉර අනිවාර්ය නැහැ. හැබැයි මෙතනදී අර පල්ලෙහාට වගේ ගිහිල්ලා තියෙන තැන් වල නම් ඉර ඕනේ නේ. ඒක නැත්තම් පෙන්වන්න විදිහක් නැහැනේ. මේ වගේ පල්ලෙහාට ගිහිල්ලා තියෙන තැන් තියෙනවනේ. එතකොට නම් ඕනේ. නැතුව අර තිරස් අතර ලියනකොට නම් ඉර ඕනේ නැහැ. මේක නිකම්ම CH3 CH2 CH3 ඔහොම ලියාගෙන යන්න පුළුවන්. අනිවාර්ය නැහැ ඉමාෂ්. ඒක මොන්න. හරි. ලියලා ඉවර ඇත නේද? තාම ලියන අය ඉන්නවද? හරි. මේ ග්‍රිනාඩ් ප්‍රතිකාරකය අපි මේ කලින් ඉගෙන ගත්ත එක මේ ග්‍රිනාඩ් ප්‍රතිකාරකය R mg x මේ n දෙක ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස්
तොර මේ ග්‍රිනාට් ප්‍රතිකාරකය තුල කාබන් මත තියෙනවා ඍණ ස්වභාවයක්. ඒ කාබන් මත ඍණ ස්වභාවයක් පැවතීම පුතේ ඊටාම ප්‍රතික්‍රියාශීලී සහ ඊටා ප්‍රබල භාෂ්මික ලක්ෂණයක් විදිහටයි අපි සලකන්නේ. ඊටාම ප්‍රතික්‍රියාශීලී ඊටා ප්‍රබල භාෂ්මික ලක්ෂණයක් විදිහට තමයි ඔය කාබන් මත ඍණ පැවතීම අපි සලකන්නේ. දැන් ඔයාලා අකාබනික රසායනයේ S ගුණයක් දැන් ඉගෙනගෙන යන නිසා ඔයාලා දන්නවා ඔයාලා දැන් සාමාන්‍යයෙන් අකාබනික රසායනයේ ඉගෙනගෙන තියෙන ප්‍රබල භාෂ්ම මොනවද? ප්‍රබල භාෂ්ම වෙන්නේ potassium hydroxide, sodium hydroxide. ඒවනේ අපි ප්‍රබල භාෂ්ම කියලා අපි සලකන්නේ. sodium hydroxide, potassium hydroxide ඒව තමයි ප්‍රබල භාෂ්ම කියලා සලකන්නේ. හැබැයි sodium hydroxide, potassium hydroxide ඕවා නෙමේ ප්‍රබල භාෂ්ම. sorry ඒවත් ප්‍රබල භාෂ්ම තමයි. හැබැයි ඊටත් වඩා ඊටාම ප්‍රබල භාෂ්මික ලක්ෂණ මේ ග්‍රිනාට් ප්‍රතිකාරකයට තියෙනවා. මොකද හේතුව ග්‍රිනාට් වල කාබන් මත ඍණ තිබීම. කාබන් මත ඍණ තිබී ඊටාම අස්ථායි. ඒතකොට ඉහළ ප්‍රතික්‍රියාශීලී ඊටා ප්‍රබල භාෂ්මික ලක්ෂණ. කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලට වඩා ප්‍රබලයි මේ ග්‍රිනාට් වල භාෂ්මිකතාවය. මතක තියාගන්න. ග්‍රිනාට් වල ව්‍යුහයේ සලකන විට එහි කාබන් පරමාණුව මත සුළු ඍණ ආරෝපණයක පැවතීම නිසා ග්‍රිනාට් ප්‍රතිකාරකයේ යනු ඉහළ ප්‍රතික්‍රියාශීලීත්වයක් සහිත ඉතා ප්‍රබල භාෂ්මික සංයෝගයකි. ඉහළ ප්‍රතික්‍රියාශීලීත්වයක් සහිත ඉතා ප්‍රබල භාෂ්මික සංයෝගයකි. නෝට් එක ආයි කියන්න කියලා තියෙනවා. නෝට් එක නම් කොහොමද අපි කිව්වේ? අර ග්‍රිනාට් ප්‍රතිකාරකයේ මත ග්‍රිනාට් ප්‍රතිකාරකයේ ව්‍යුහය සලකන විට ඒ පොඩ්ඩක් පුතේ නෝට් එක යාළුවෙක්ගෙන් ඉල්ල ගන්න. අන්නේ දන්නේ නැත්නම් මොකද ඒ කියපු වචන ටික ඒ පිළිවෙලට මෙහිම මතක හිටින්නේ නැහැ නේ. හරිද? එතකොට මේ ග්‍රිනාට් ප්‍රතිකාරකය කියන්නේ ඉතා ඉහළ ප්‍රතික්‍රියාශීලීත්වයක් තියෙන ප්‍රබල භාෂ්මයක්. ඊටාම ප්‍රබල භාෂ්මයක්. හරිද? ඊටාම ප්‍රබල භාෂ්මයක්. ඒතර මේ ඊටාම ප්‍රබල භාෂ්මයක් කියන්නේ භාෂ්මයක් කියන එකේ තේරුම යාට H ධන ලබා ගන්න පුළුවන්. හරිද? භාෂ්මයක් කියන එකේ තේරුම යාට පුතේ H ධන ලබා ගන්න පුළුවන්. දැන් මේ ග්‍රිනාට් වල ඊටාම ප්‍රබල භාෂ්මික ලක්ෂණ නිසා මේ ලබා ගන්න H ධන විදිහටම තියෙන්න ඕනේ. හරිද? ලබා ගන්න H ධන විදිහටම තියෙන්න ඕනේ. ඒක H ධන නැත්තම් H ඩෙල්ටා ධන විදිහට තියෙන්නත් පුළුවන්. මොකද මේ H ධන H ඩෙල්ටා ධන වලයි වෙනස. H ධන කියන්නේ දැන් HCl වගේ එකකින් නම් කෙලින්ම H ධන Cl ඍණ වලට කැඩලා තියෙනවානේ. දැන් ජලාණුවක් ගත්තොත් මොකද වෙන්නේ? ජලාණුවක් ගත්තොත් තියෙන්නේ H ඩෙල්ටා ධන. ජලාණුවක තියෙන H ඩෙල්ටා ධන. එතකොට මේ ග්‍රිනාට් ප්‍රතිකාරකයට පුළුවන් මේ H ධන ගන්නත් පුළුවන්, මේ H ධන ගන්නත් පුළුවන්. එතකොට මේ H ධන නැත්තම් H ඩෙල්ටා ධන වලට අපි නමක් කියනවා ප්‍රෝටික හයිඩ්‍රජන්. ඔන්න පහසුව සඳහා අපිට නමක් තියෙනවා ඒකට ප්‍රෝටික හයිඩ්‍රජන්. ඒතර ප්‍රෝටික හයිඩ්‍රජන් කියන්නේ H ධන එහෙම නැත්තම් H ඩෙල්ටා ධන. හරි නේද? මෙම ඉතා ප්‍රබල භාෂ්මික ලක්ෂණය නිසා ග්‍රිනාට් ප්‍රතිකාරකයට
ඉතාමත් පහසුවෙන් ප්‍රෝටික හයිඩ්‍රජන් ඉතාමත් පහසුවෙන් ප්‍රෝටික හයිඩ්‍රජන් වරහන් ඇතුලේ H+ නැත්නම් එළ ඉරක් H ඩෙල්ටා ප්ලස් නැත්නම් එළ ඉරක් H ඩෙල්ටා ප්ලස් ස්ක්‍රීන් එකේ තියෙනවා ප්‍රෝටික හයිඩ්‍රජන් සම්බන්ධ කරගනිමින් ප්‍රතික්‍රියා සිදුවිය හැක ප්‍රෝටික හයිඩ්‍රජන් සම්බන්ධ කරගනිමින් ප්‍රතික්‍රියා සිදුවිය හැක. ඒ කියන්නේ කොහේ හරි H ඩෙල්ටා ප්ලස් තිබ්බොත් ඒක ටක් ගාලා ගන්නවා. හරි නේද? ටක් ගාලා ගන්නවා. ප්‍රෝටික හයිඩ්‍රජන් තිබ්බොත් H+ හෝ H ඩෙල්ටා ප්ලස් තිබ්බොත්. ඒ නිසා මතක තියාගන්න දැන් මේක නම් ඇල්කේන වලට නම් නෙමෙයි මේක වැදගත් වෙන්නේ. ඉස්සරහට ගොඩාක් තැන්වල ග්‍රිනාඩ් හදන්න වෙනවා ඔයාලට. හරිද? එතකොට ඔයාලා මොනවා හරි අවස්ථාවක ග්‍රිනාඩ් හදනවා නම් මතක තියාගන්න ඔන්න ඔය කියන ප්‍රෝටික හයිඩ්‍රජන් නැති අවස්ථාවල විතරයි හදන්න ඕනේ. දැන් මෙතනදී මෙන්න මේ සංයෝග කාණ්ඩවල ඉන්න හයිඩ්‍රජන්ලා ඉන්නවනේ කහ පාටින් පේනවනේ ඔයාලට. ඔන්න ඔය සංයෝග කාණ්ඩවල ඉන්න හැම හයිඩ්‍රජන් කෙනෙක්ම ප්‍රෝටික හයිඩ්‍රජන්. මේ හැම එකේම ඉන්නවා H ඩෙල්ටා ප්ලස් ඉන්නවා. මේ හැම එකේම ඉන්නවා ප්‍රෝටික හයිඩ්‍රජන් H ඩෙල්ටා ප්ලස් ඉන්නවා. ඒ නිසා සංයෝගය තුල ඔය වගේ කාණ්ඩයක් තියෙනවා නම් ඔයාලට ග්‍රිනාඩ් හදන්න බෑ. සංයෝගය තුල ඔය වගේ කාණ්ඩයක් තියෙනවා නම් මතක තියාගන්න ඔයාලට ග්‍රිනාඩ් හදන්න බෑ. පැහැදිලි නේද? යන්තම් පේන්න ඩෙල්ටා ප්ලස් තිබ්බත් ඇති ග්‍රිනාඩ්. ඒ තරම් ප්‍රබලයි ඒක. right? මේ නිසා ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ සෑදිය යුත්තේ ප්‍රෝටික හයිඩ්‍රජන් නොමැති මාධ්‍යයක වේ. ප්‍රෝටික හයිඩ්‍රජන් නොමැති මාධ්‍යයක වේ. මේ ග්‍රිනාඩ් ප්‍රතිකාරකය හදන්න ඕනේ ප්‍රෝටික හයිඩ්‍රජන් නොමැති මාධ්‍යයක. ප්‍රෝටික හයිඩ්‍රජන් නොමැති මාධ්‍යයක වේ. යම්කිසි කාබනික සංයෝගයක පහත ආකාරයේ කාණ්ඩ පවතී නම් ග්‍රිනාඩ් ප්‍රතිකාරකය නොසෑදිය යුතුය. මීට හේතුව එම හයිඩ්‍රජන්ට ප්‍රෝටික ලක්ෂණ පැවතීමයි. ඒ හයිඩ්‍රජන්ට ප්‍රෝටික ලක්ෂණ තියෙනවා.
එම හයිඩ්‍රජන්ට ප්‍රෝටික ලක්ෂණ පැවතීමයි. ඒ හයිඩ්‍රජන්ට ප්‍රෝටික ලක්ෂණ තියෙනවා. ප්‍රෝටික ලක්ෂණ පැවතීම. අපි ඔය කාණ්ඩ ටික ලියාගමු. මේ කාණ්ඩ ටික ලියාගන්න. ප්‍රශ්නයක් අහලා තියෙනවා H ධනයි H ඩෙල්ටා ධන වලයි වෙනස මොකක්ද කියලා මම කියා දෙන්නම් ඊට පස්සේ ඒක ඔය කාණ්ඩ ටික ලියාගන්න. ඔය කාණ්ඩ ටික ලියාගන්න පුතේ H ධනයි H ඩෙල්ටා ධන වලයි වෙනස ඊට පස්සේ කියා දෙන්න. මොකද්ද මේ H ධනයි H ඩෙල්ටා ධන වලයි වෙනස? දැන් H ධන කියන එක හැදෙන්න පුතේ දැන් අපි දන්නවා HCl වගේ එක්කෙනෙක් HCl වගේ එක්කෙනෙක් right HCl වගේ එක්කෙනෙක් පුතේ මෙතන මෙයා ඒකේ කාබන් හයිඩ්‍රජන් සහ ක්ලෝරීන් අතර බන්ධනය සම්පූර්ණයෙන්ම ක්ලෝරීන්ගේ පැත්තට කැඩෙනවා. එතකොට H ධනයි Cl ඍණයි හැදෙනවා. කියන්නේ මේ බන්ධනය මේ දෙන්න අතර තියෙන සහසංයුත බන්ධනය සම්පූර්ණයෙන්ම ක්ලෝරීන්ගේ පැත්තට කැඩෙනවා. ඒ කියන්නේ මේ බන්ධන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවනේ. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන දෙක කියන්නේ හයිඩ්‍රජන්ගෙන් ලැබිච්ච එකයි ක්ලෝරීන්ගෙන් ලැබිච්ච එකයිනේ. මේ ඉලෙක්ට්‍රෝන දෙකම ක්ලෝරීන් අරගෙන හයිඩ්‍රජන් ධන වෙනවා Cl ඍණ වෙනවා. එතකොට මෙන්න H ධන. හැබැයි H ඩෙල්ටා ධන කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් අපි උදාහරණයක් ජලාණුව ගත්තොත් මේ ඔක්සිජන් වල ඉහළ විද්‍යුත්ණතාවය නිසා මේ බන්ධනයට ඇති වෙනවනේ ද්‍රව්‍යතාවක්. මේ බන්ධනයේ ඔක්සිජන්ගේ පැත්තට ඇදෙනවනේ OH බන්ධනේ. ඒතර ඔක්සිජන්ගේ පැත්තට ඇදෙනකොට ඔක්සිජන්ට සුළු ඍණ ආරෝපණයක් ඇවිල්ලා හයිඩ්‍රජන් වලට ලැබෙනවා සුළු ධන ආරෝපණය. ඒ අර බන්ධනයේ ද්‍රව්‍යතාවය නිසා. නැතුව බන්ධනේ කැඩිලා නැහැ දැන්. බන්ධනේ කැඩිලා නැහැ. බන්ධන ඉලෙක්ට්‍රෝන ටික ඔක්සිජන්ගේ පැත්තට ඇදෙනවා. ඒ ඇදෙනකොට හයිඩ්‍රජන්ගේ පැත්තේ ඉලෙක්ට්‍රෝන ගණන්තය චුට්ටක් අඩු වෙනවා බන්ධනේ. එතකොට හයිඩ්‍රජන්ට සුළු ධන එනවා. ඔක්සිජන්ට සුළු ඍණ එනවා. ඔක නයිට්‍රජන් එක්ක තියෙන බන්ධන වලත් එහෙමයි. නයිට්‍රජන් වල විද්‍යුත්ණතාවය වැඩි නිසා බන්ධන ඉලෙක්ට්‍රෝන ටික මෙහෙම නයිට්‍රජන්ගේ පැත්තට ඒ බන්ධනයේ තිබුණ ද්‍රව්‍යතාවය නිසා නයිට්‍රජන්ට සුළු ඍණ හයිඩ්‍රජන්ට සුළු ධන එනවා. ඔන්න ඕක තමයි ප්‍රෝටික හයිඩ්‍රජන් ඩෙල්ටා H ධන සහ H ධන වල වෙනස. හරිද පුතේ? H ධන සහ H ඩෙල්ටා ධන වල වෙනස. තේරුණාද ඒක? තේරුණාද? පැහැදිලිද? හරි. අපි අද පාඩම මෙතනින් නවත්තනවා. ඊගාව දවසේ ඉතුරු ටික කතා කරමු.